ශ්‍රද්ධාවන්ත පින්වත් ඔබ සියලු දෙනාට පින්වත්නි සමසිත සුවපත් කරන්නට ලෝතුරු ශ්‍රී සද්ධර්මය මුළු ලොවටම බෙදා හරින බෞද්ධ නාලිකාවේ මහනුවර මධ්‍යස්ථානය මගින් ඔබ වෙත ගෙන එන මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ආරම්භ කිරීමටයි මේ සූදානම් වන්නේ. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව පැවැත්වීම සඳහා අප සිදු කළ ගෞරවනීය ආරාධනාව පිළිගෙන මේ උතුම් සදහම් මණ්ඩපය වෙත වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමීන් වහන්සේව අප සියලු දෙනාම එක්ව සාදු නාද පවත්වා වන්දනා කරමු. සාදු සාදු සාදු. පින්වත්නි මේ උතුම් සදහම් දේශනාව මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නට පින්බර දායකත්වය ලබා දෙන්නට යෙදෙන්නේ වාරියපොළ රන්දෙනිය වැවපාර ලිපිණිය පදිංචි සමන් මාන්නප්පෙරුම මහතා නිලූෂා රාජකරුණා මහත්මිය තුළු ඥාතීන් සහ හිතවතුන් පිරිස විසින් එසේනම් ඔබ අප කෙරෙහි මෙත් සිතින් මේ උතුම් සදහම් දේශනාව පවත්වන්නට ගෞරවනීය දේශකයාණන් වහන්සේට නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ
පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් ඒ තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසන ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටාම ඉක්මන් භවයක උතුම් අමා මහ නිවනින් සැනසීමේ බලාපොරොත්තුවත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ කෝධ වර්ගයේ සඳහන් වන එක ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ ගිජුකුළු පව්වේ වැඩ වාසය කරන කාලේ තමයි උතුම් වූ මේ දේශනාව පුන්නා කියන දාසිය ආරමුණු කරගෙන දේශනා කොට වදාළේ. සදා ජාගර මානානං අහෝ රත්තානුසික්කිනං නිබ්බානං අදිමුත්තානං අත්තං ගච්ඡanti ආසවා. මේ විදිහේ ගාතාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මොන වගේ කාරණාවක් නිසා වෙන්න ඇතිද කියන කරුණ අපි ටිකක් කෙටියෙන් සිහිපත් කරගත්තොත් ධර්ම කාරණාව තේරුම් ගන්න අපිට තව පහසුයි. පින්නතුනි, භාග්‍යතුන් වහන්සේ ගිජුකුළු පව්වේ වැඩ වාසය කරන කාලේ රජගහනුවර සිටුවරයාගේ එක දාසියක් හිටියා පුන්නා කියලා. මේ පුන්නාවට දවසක් කෙටීම සඳහා වී ගොඩක් ලැබුණා. ඇය දවල් කාලෙම වී කෙටුවා. රාත්‍රියේ බොහෝ කල් ඉක්ම යනකම් ඇයට වී කොටන්න සිද්ධ වුණා. වී ටික කොටලා දහය ටික කුඩු ටික පොළලා හොඳ සහල් ටික බේරලා වෙන් කරලා මේ ආදී කටයුතු නිමා වෙනකොට පාන්දර වෙන්න තරම් ආසන්න වුණා. ඇයට දැන් බොහෝම වෙහෙසයි. ඒ නිසා පුන්නා ටිකක් දහදිය නිමා ගන්නත් එක්ක හොඳට සුළං හමන තැනකට වෙලා හිටියා. පුන්නට පේනවා ගිජ්ජකූට පර්වතයේ මුදුනේ භික්ෂූන් වහන්සේලා පහන් දල්වගෙන එහාට මෙහාට යනවා. ඇය කල්පනා කරනවා නිමක් නැති වැඩ නිසා මම මේ රාත්‍රියේ මේ තරම් නිදි මරනවා. නමුත් කිසි වැඩක් නැති තමන්ගේ ආධ්‍යාත්මික සුඛය වෙනුවෙන් ජීවිතේ කැප කළ මේ භික්ෂූන් වහන්සේලා මේ වෙලාවේ නිදි මරාගෙන එහෙ මෙහෙ ඇවිදිනවා පේන්නේ ඇයි? අනේ කවුරු හරි ස්වාමින් වහන්සේ නමක් අසනීප වෙලාවක්ද? එහෙම නැත්නම් හදිස්සියේ ස්වාමින් වහන්සේ නමකට නායක පොළඟෙක්වත් දෂ්ට කරලවද්ද? මොකක් හරි හේතුවක් විය යුතුයි කියලා ඒ කල්පනා කර කර ඉන්නවා. නමුත් මේ කාලේ දබ්බමල්ල පුත්ත මහරහතන් වහන්සේ තමයි භික්ෂූන් වහන්සේලාට සෙනසුන් පැනවීම කියන කාරණාවේ ප්‍රධානත්වය අරගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කරලා දහම් ගැටළු වලට පිළිතුරු සපයගෙන මදක් විවේක ගැනීම සඳහා තම තමන්ගේ කුටිවලට වඩින ස්වාමින් වහන්සේලාට දබ්බමල්ල පුත්තයන් වහන්සේ පහන් දැල්වගෙන ඒ නිසි තැනට උන්වහන්සේලා වැඩම කරවන එකයි මේ කරන්නේ. අසනීප තත්ත්වයක්වත්
නයි පොළොංගු දෂ්ට කරලවත් නෙමෙයි. ඒක තමයි පුන්නට පේන්නේ මේ. පහවදා උදේ පුන්නාට බොහොම කුසගිනිත් තිබුණා. ඒ නිසා අය තමන් වී කොටලා පොලාපු කුඩු වතුර දාලා අනලා තමන්ගේ අත්ල මතම තියාගෙන රොටියක් හැදුවා. කුඩු වලින් කැවුම් ගෙඩියක් හැදුවා. ඒක ගිනි අඟුරු මත දාලා පුලුස්සා ගත්තා. නමුත් සිටු මැදුරේම ඉඳගෙන මේ වෙලාවේ මේ ආහාරය වළඳන එක ඒ තරම් සුදුසු මදි. ඒ නිසා තමන්ගේ ඔඩොක්කුවට දාගෙන පැන් තොටට ගිහිල්ලා වළඳනවා කියලා හිතාගෙන යනවා. තෙලවගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේත් උදෑසන කෘත්‍ය නිමා කරලා පිණ්ඩ පාතයේ වැඩීම සඳහා මගට අවතීර්ණ වුණ වෙලාව. පුන්නට මගදී බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. පුන්න කල්පනා කළා අහෝ මීට කලින් මට කීපාරක් පිඬුසිඟා වඩින භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා තියෙනවද? නමුත් 16ක් වෙච්ච මට දෙන්න කිසි දෙයක් තිබුණේ නැහැ. ඒත් අද යන්තමින් යමක් මං ළඟ තියෙනවා. ඒ තමයි අර ඇල් වතුරෙන් අනලා හදාගත්ත කැවුම් ගෙඩිය. මං අද මේක බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ලද අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතලා කලගෙඩිය පසෙක තියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කැවුම් ගෙඩිය පාත්‍රා ධාතුවට පිළිගැන්නුවා. බුදුරජාණන් වහන්සේට පසඟ පිහිටවල වන්දනා කළා. පුන්නට ගොඩාක් සතුටුයි. භාග්‍යතුන් වහන්සේ මේ ඇල් වතුරෙන් අනලා හදාගත්ත රොටියත් මගෙන් බාරගත්ත නේද? නමුත් පුන්න ආයෙ කල්පනා කරනවා මට අනුකම්පා කරලා බුදුරජාණන් වහන්සේ කැවුම් ගෙඩිය පිළිගත්තා. නමුත් වළඳන එකක් නැහැ. මගට වැඩලා කවුඩෙක් වාගේ සතෙකුට මගේ ආහාරය දෙයි. රජ කෙනෙකුගේ රාජකුමාරයෙකුගේ මාලිගාවකට වැඩලා බුදුරජාණන් වහන්සේ දන් වළඳයි. පුන්නට එහෙමත් හිතෙනවා. හැබැයි දානි පූජා කරලා පුන්න හිතන දේ බුදුරජාණන් වහන්සේ මනාව දකිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේගේ මුව මඩල දිහා බැලුවා. ආනන්දයන් වහන්සේ දැනගත්තා භාග්‍යතුන් වහන්සේ ලද පිණ්ඩ පාතයේ වළඳන්නයි සූදානම් වෙන්නේ. ඒ නිසා වහාම සඟල සිවුර බිම එලලා හෙවණක ආසනයක් හැදුවා. බුදුරජාණන් වහන්සේ ඒ චීවරයේ මත වැඩ ඉඳලා තමන් වහන්සේට ලැබුණ කුඩු රොටිය පුන්නට අනුකම්පා කරලා වළඳන්නයි සූදානම්. දෙවියෝ බ්‍රහ්මියෝ බුදුරජාණන් වහන්සේ වඩින්නේ කොහෙද? නිරන්තරයෙන් භාග්‍යතුන් වහන්සේ දිහා බලාගෙන ඉන්නේ. මේ දැන් ඇල් වතුරෙන් අනාගත්ත කුඩු රොටියක් භාග්‍යතුන් වහන්සේ වළඳන්න සූදානම්. පින්නතුනි මේ සක්වලේ සියලු දෙවි මිනිසුන්ට ඊතා ප්‍රණීත වූ රසයක් වෙත්නම් මේ පැණි වගේ මනා රසවත් වෙච්ච ලෝකේ තියෙන උතුම්ම රසය අපි මේ වදයක් මිරිකලා ගන්නවා වගේ පෘථුවියේ තියෙන උතුම්ම රසය දෙවිවරු විසින් අර කැවුම් ගෙඩියට එකතු කළා. එහි තියෙන දියරහ නැත්තටම නැතුව ගිහිල්ලා දිව්‍යමය කැවුමක රස මේ කැවුම් ගෙඩිය දැන් අන්තර්ගතයි. නමුත් ඒක පුන්න දන්නේ නැහැ. අපි ඒකයි සමහර වෙලාවට සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේට දාන වේලක් පූජා කරනකොට ඊට අමතරව තවත් යමක් අපි පූජා කරගන්නකොට යටත් පිරිසෙන් 3 වතාවක්වත් ආයාචනා කරන එක වටිනවා. අපිටම අනුකම්පා කරලා භාග්‍යතුන් වහන්සේ අපේ පූජාව ඉවසන්න කියලා.
තුන් වතාවක්ම ආයාචනා කරන්න උවමනා ඇයි කියන කාරණාව සිහිපත් කළොත් සාමාන්‍යයෙන් තුන් වතාවක් යමක් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවොත් ඒක නොපිරිහෙලා සම්පූර්ණ කරනවා කියලාමයි සඳහන් කරන්නේ. ඒකයි අපි හැම දෙයක්ම තුන් වතාවක් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. සමාව ඉල්ලුවත් තුන් වතාවක් අපි සමාව ඉල්ලනවා. තිසරණේ කියෙව්වත් අපි තුන් වතාවක්ම තිසරණේ කියවනවා. මේ හැම දෙයක්ම තුන් වතාවක් කියවීමේ එක අරමුණක් තමයි මේ තියෙන්නේ. නැත්තම් පින්තුනි භාග්‍යතුන් වහන්සේට කවදාවත් අපේ ලුණු ඇඹුල් වල රස දැනෙන්නේ නැතුව ඇතිම කියලා හිතනවා. පාත්‍රා ධාතුව ඇතුළේ ඉඳලා ශ්‍රී මුඛ ධාතුව දක්වා භාග්‍යතුන් වහන්සේ ශ්‍රී හස්ත ධාතුවෙන් ආහාර පිටක් ශ්‍රී මුඛයට ගෙනෙනකොට දෙවියෝ ලක්ෂ ගණන් ඒ ආහාරයට දිව්‍යමය ඕජාව එකතු කරනවා. දිව්‍යමය රසයක් දැනෙනවා මිසක් අපේ ලුණු ඇඹුල් රස දැනුණද කියලා අපිට තේරෙන්නේ නැත්තේ ඒකයි. ඒ ගැන තහවුරු කරන මනා මූලාශ්‍රයක් තමයි මේ පුන්නගේ දානී කතාව. දෙවිවරු දිය රස තියෙන කැවුම් ගෙඩියට දිව්‍යමය ඕජාව එකතු කරපු බව සඳහන් කරනවා. නමුත් පුන්න හිතනවා භාග්‍යතුන් වහන්සේ මට මනුකම්පා කරලා මගේ කුඩු කැවුම් ගෙඩිය වැළඳුවා නේද කියලා. ඒ ආහාරය වළඳලා අපේ බුදුරජාණන් වහන්සේ නැවත පුන්නට කතා කළා. කතා කරලා සඳහන් කරනවා පුන්නාවිනි මගේ ශ්‍රාවකයෝ පිළිබඳව ඊයේ රාත්‍රියේ ඔබ මොනවා හිතුවද කියලා. අනේ ස්වාමීනි දොසක් නම් හිතුවේ නෑ. මම ඊයේ රාත්‍රියත් සෑහෙන කාලයක් වී කොටලා බොහෝම වෙහෙසටපත් වෙලා ටිකක් විවේක අරන් ඉන්න වෙලාවේ මම දැක්ක මේ ස්වාමින් වහන්සේලා පහන් දල්වගෙන ඒ තැන යනවා. මම හිතුවේ උන්වහන්සේලාට කරදරයක් කියලා. අසනීපයක්ද ණයෙක් පොළඟෙක්වත් දෂ්ට කළාද කියලා මම කල්පනා කළා. ස්වාමීනි මට හිතුණා වැඩ නිසා මම නිදි මරනවා. දාසියක් වෙච්ච නිසා මම නිදි මරනවා. නමුත් මේ ආර්යයන් වහන්සේලා කුමක් සඳහා නිදි මරනවද කියලා. ආන් ඒ කාරණාවට පිළිතුරක් හැටියට තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ. සදා ජාගර මානානං අහෝ රත්තානු සික්කිනං නිබ්බානං අදිමුක්තානං අත්තං ගච්ඡanti ආසවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පුන්නාවිනි හැම කල්හිම නිදන්නා වූ රැයෙහිද හික්මෙන්නා වූ නිවනෙහි ඇලුනවුන්ගේ ආශ්‍රවයෝ විනාශයට යනවා කියලා. සියලු කල්හිම නොනිදන්නා වූ සියලු කල්හිම නොනිදන්නා වූ කියලා සඳහන් කරාම භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කෙලෙස් නින්දෙන් නොනිදන්නා වූ. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා කායික විවේකය උදෙසා නිදියන්නේ නැහැ කියලා කතාවක් නැහැ. කායට වෙහෙසක් දැනෙනවා නම් කායික සුවය උදෙසා මදක් නිදා ගන්නවා. ඒ වෙහෙස නිමා ගන්න. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ පින්නතුනි නිନ୍ଦ අගය කරන්නේ නැහැ කවදාවත්. භාග්‍යතුන් වහන්සේ තරම් නිନ୍ଦ ප්‍රතික්ෂේප කළ උත්තමයෙක් මේ ලෝක ධාතුවේ තව නැහැ. අර භාග්‍යතුන් වහන්සේත් සැතපෙනවා. ඒ කායික වෙහෙස මදක් නිමා ගන්න. අග්‍ර ශ්‍රාවක මහ මොග්ගල්ලාණන් වහන්සේ අරහත්ත්වය ලබා ගැනීම සඳහා දවස් 7ක් රෑ දවල් දෙකේම අදිෂ්ඨාන කළේ සක්මන. මුළු දහවලම සක්මන් කරනවා. මුළු රාත්‍රියේම සක්මන් කරනවා. පැය 24ක් එක දිගට සක්මන් කරනවා. දවස් 7ක් අදිෂ්ඨාන කරාම
පැය 24 ඒවා 7ක් මොහොතක්වත් නිදා ගන්න නැතුව පුදුම වීරියකින් සක්මන් කරනවා. දවස් 7ක් ඉක්ම ගියහම මොග්ගල්ලාණන් වහන්සේට හරි වෙහෙසයි. පින්නතුනි හිතලා බලන්නකෝ. දවස් 7ක් රෑ දවල් දෙකේම සක්මන් කරනවා කියන කාරණාව අපිට හිතන්නවත් පුළුවන්ද කියලා. ඉතින් දැන් 7 දවසක් එක්මුණාම දැන් හරි වෙහෙසයි. ඒ නිසා ටිකක් නිදිමත ගතියයි. භාග්‍යතුන් වහන්සේ වහාම මොග්ගල්ලාණන් වහන්සේ ළඟට වැඩියා. වැඩලා සඳහන් කළාද මොග්ගල්ලාන ඔබ 7 දවසක්ම වෙහෙසිලා ඉන්නේ. එහෙනම් දැන් ටිකක් සැතපීලා උත්සාහ කරන්න කියලා. එහෙම දේශනාවක් නම් නැහැ. නිදිමත නැති කරන ක්‍රම ගණනාවක් දේශනා කළා. නිදිමත දැනෙනවා නම් මේ ක්‍රමය අනුගමනය කරන්න. ඒ ක්‍රමයෙන් බැරි නම් මේ ක්‍රමය අනුගමනය කරන්න. මෙහෙම ක්‍රම ගණනාවක් කියලා දෙනවා. අන්තිමට දේශනා කරනවා මොග්ගල්ලාන මේ එකකින්වත් නිින්ද නවත්ත ගන්න බැරි වුණොත් ඊටාම සිහියෙන් ටිකක් සැතපෙන්න කියලා. ඒ වගේ කාරණා වලින් අපිට පේනවා නිින්ද අගය කරන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ. සෞඛ්‍යලස් නසපු උත්තමයන් වහන්සේලා ඒත් පින්නතුනි නිින්දට බර වෙලා නැහැ. අපේ ශාසනයේ එහෙම මහ තෙරබරු ගණනාවක් ගැන සඳහන් වෙනවා. අපි පින්නතුනි හිතන්න සසරින් එතර වුණාට පස්සේ උන්වහන්සේලා අවදි වෙලා තව මොනව කරන්නද? නමුත් රෑ දවල් දෙකේම සියලු දෙවි මිනිසුන්ට අනුකම්පාවෙන් තමයි මේ වැඩේ ඉන්නේ. ඔබට පිළිගන්න පුළුවන් වෙයිද? අග්‍ර ශ්‍රාවක සාරිපුත්තයන් වහන්සේ වසර 40ක් එක දිගට නිදිමරුව කියහම 40 අවුරුද්දක් එක මොහොතක් දැස පියාගත්තේ නැහැ කියලා කියහම දැස පියාගත්තේ නැහැ විතරක් නෙමෙයි සඳහන් කරනවා මදක් ඇලවෙලාවත් හිටියේ නැහැ කියලා. අපි සාමාන්‍යයෙන් හාන්සි පුටුවක ඇලවෙන මට්ටමකටවත් එහෙමවත් ඇලවෙන්නේ නැහැ. වාඩි වුණත් අංශක 90ට කොන්ද ඍජුව තියාගෙන වාඩි වෙන්නේ. 40 අවුරුද්දක්. ලෝක සත්වයාට අනුකම්පාවයි. කෙලස් නින්දෙන් නිදියන්නේ නැහැ කියලා සඳහන් කරන්නේ ඒකයි. අපි ගාව බොහෝ කෙලස් තියෙනවා. නමුත් මේ ආර්යයන් වහන්සේලා ළඟ කොහොමවත් කෙලස් නැහැ. ඒකයි සඳහන් කළේ කෙලස් නින්දෙන් නිදියන්නේ නැහැ මගේ ශ්‍රාවකයෝ කියලා. ඒ කියන්නේ කායික වෙහෙස නිසා නිදියන්නේ නැහැ කියන කතාව නෙමෙයි. කෙලස් නින්දෙන් නිදියන්නේ නැහැ කියන කාරණාව. දක්වලා භාග්‍යතුන් වහන්සේ කරුණු දේශනා කළා. සදා ජාගර මානානං සියලු කල්හි නොනිදන්නා වූ කියලා කිව්වේ අපි අර පැහැදිලි කරපු කාරණාව. කෙලස් නින්දෙන් කවදාවත් නිදියන්නේ නැහැ. අහෝ රත්තානුසික්කිනං රෑ දවල් දෙකේම උන්වහන්සේලා මනාව හික්මීමෙන් තමයි කටයුතු කරන්නේ. දහවලත් රාත්‍රියේ වගේම හික්මිලා රාත්‍රියත් දහවල වගේම හික්මිලා. මොකක්ද මෙතන මේ හික්මුණා කියලා කියන්නේ? ආන්ගේ කාරණාව විශේෂයෙන් පැහැදිලි කරලා තියෙනවා. සීලය, සමාධිය, ප්‍රඥාව. මේ ත්‍රිශික්ෂාවෙන් යම් කෙනෙක් හික්මීමකටපත් වුණා නම් ඒක මේ ලෝකේ අති උතුම් හික්මීමන් අතර එකක්. එසේ හික්මුණ අය අතර මොනතරම් සංවරයක් තියෙනවද? මොනතරම් උසස් බවක් තියෙනවද? මේ ලෝකේ කිසිම හික්මීමක් මේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ලැබපු හික්මීම තරම් උසස් නෑ කියලා සඳහන් කරනවා. හික්මීම කියලා කියහම කරුණු කොච්චර ඒ සඳහා අපිට කියන්න පුළුවන්ද? අපිට වඩා උසස් කෙනෙක් දැක්කහම අපිත් හික්මෙනවා. අපිට වඩා ගුණවත් කෙනෙක් දැක්කහම
අපි හික්මෙනවා. සාමාන්‍යයෙන් කටයුතු කරනකොට යම් ස්වභාවයක් අපෙන් පිළිඹු වුණාද? නමුත් උසස් අය ළඟ, ගුණවත් අය ළඟ එහෙම හැසිරීමක් නම් අපේ නැහැ. ඒක හික්මීමක්. යම්සේ gedara කටයුතු කරනවද? අපි ඒ විදිහට පන්සලේ ඇවිල්ලා කටයුතු කරන්නේ. යම්සේ gedara කතා බහ කරන ක්‍රමයක් තිබුණද? අපි ඒ විදිහට පන්සලට ඇවිල්ලා කතා කරන්නේ නැහැ. සාමාන්‍ය එදිනෙදා හැසිරීම යම්සේද ප්‍රභූවරයෙක් ළඟට ගියාට පස්සේ අපේ හැසිරීම වෙනස් වෙනවා. කතා බහත් වෙනස් වෙනවා. හඬත් වෙනස් කරනවා. ගමනත් වෙනස් කරනවා. ආහාර පාන ගැනීම පවා අපි ස්වභාවය වෙනස් කරනවා. බොහොම හික්මිච්ච කෙනෙක් වගේ බොහොම නිදහසේ ආහාර අනුභව කරනවා. ගෙදර ඉන්න වෙලාවේ ආහාර පිඟානක් හිස් කරන්න විනාඩි 5ක් විනාඩි 10ක් නම් ගත්තේ. අර වගේ තැනකට ගියහම විනාඩි 15ක් 20ක් ඒ ආහාර බඳුන හිස් කරන්න කල් ගන්නවා. ඇයි බොහොම ටිකක් අතට අරගෙන කලබල නැතුව වටපිට බලන්නේ නැතුව හරි සංවරව අපි ආහාර ගන්නවා. නමුත් ඒක හැමදාම හැමතැනම එහෙමද? ඒක හැමදාම එහෙම නැහැ. නමුත් ඒකත් හික්මීමක්. ඒ හික්මීම වෙනස් වෙනවා. නමුත් යමෙකුගේ හික්මීම සීලය මත ඇති වුණා නම්, සමාධිය මත ඇති වුණා නම්, ප්‍රඥාව මුල් කරගෙන ඇති වුණා නම් ඒ හික්මීම මේ ලෝකේ කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. කෙනෙක් ඇති තැනත් කෙනෙක් නැති තැනත් එහෙමමයි. දහවල යම්සේද රාත්‍රියත් එසේමයි. එවන් හික්මීමක් ගැන මෙතන සඳහන් කරන්නේ සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශික්ෂාවන්හි හික්මීම මෙයින් අදහස් කරනවා කියලා පැහැදිලි කරනවා. අහංච රත්තිංච අහෝ රත්තං සඳහන් කළා අන්‍යෝන්‍ය විරුද්ධාර්ථ පදනම් කරගෙන එහෙම සඳහන් කරනවා කියලා. නිබ්බාණං සීල සමාධි ප්‍රඥා ආදී ත්‍රිශික්ෂාවන්හි හික්මුණ කෙනා මනාව නිවන අරමුණු කරගෙන නිතරම කටයුතු කරනවා. පින්නතුනි එහෙම සඳහන් කළේ නිවනෙහි අර්ථය මේ අදිමුක්ත කියලා වචනකින් පැහැදිලි කරනවා කියලා සඳහන් කළා. මේ ගාථා රත්නේ මේ අදිමුක්ත කියන වචනේ අන්තර්ගතයි. එහෙනම් ඇයි අදිමුක්ත කියලා කියන්නේ? ඇලුන උන්ගේ භාවනාවෙහි යෙදෙන්න උන්ගේ නිර්වාණාධ්‍යාසය දන්න උන්ගේ කියන කාරණාව තමයි අදිමුක්ත කියලා කියන්නේ. ඇලුන උන්ගේ කියලා කියන්නේ නිවනෙහි ඇලුන අය. භාවනාවෙහි යෙදෙන්න උන්ගේ නිතර භාවනාවක් ප්‍රගුණ කරන අය. මෙතන සඳහන් කරන්නේ අර තැනක වාඩි වෙලා කෙනෙක් කරන භාවනාව ගැන විතරක් නෙමෙයි. සීලෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් යමෙක් හික්මුණා නම් ඔහුගේ මුළු ජීවිතේම භාවනාවක් වගේ. දකින යම් කෙනෙකුට ඒ ජීවිතෙන් පුදුම ආදර්ශයක් තමයි හැම වෙලාවෙම ලැබෙන්නේ. තමන් කරන යම් කටයුත්තක් තියෙනවද? ඒ හැම කටයුත්තක්ම සිහියෙන්ම සම්පූර්ණ කරනවා. අසිහියෙන් කළ දෙයක් එවන් උතුමන් ළඟ නැතුවමයි. හැම කටයුත්තක්ම සිහියෙන්. සතපුනෙත් සිහියෙන්. වැළඳුවෙත් සිහියෙන්. ඇවිද්දෙත් සිහියෙන්. සිහියෙන් නොකළ යුතු දෙයක් නෑ කියලා සඳහන් කළේ නිසා. මනා සිහි කල්පනාවක් ඇතුව කටයුතු කළා. නිර්වාණාධ්‍යාසය දන්න වූ නිවන උතුම්ම සැපයයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ නිබ්බාණං පරමං සුඛං.
මේ ලෝකේ තියෙන සියලුම සැපයන් අභිභවනය කරපු ශ්‍රේෂ්ඨතම සැපය නිවනයි. එහෙම සඳහන් කළාට අපිට තේරෙනවද ඒක? අපි තාම නිවන් අවබෝධ කරලා නැති නිසා, අපි තවම නිවන ප්‍රත්‍යක්ෂ කරලා නැති නිසා ලොව ඇති උතුම්ම සැපේ නිවනයි කියලා කිව්වට අපිට තේරෙන්නේ නැහැ පින්නතුනි. ඒක නිවනට වැඩම කරපු උතුමෙක් විතරක් දන්න මහා නර්ග කාරණාවක්. නිවන් සැපය කොයි වගේ සුවයක්ද කියලා නොදන්න නිසා මේ නිවන් දකිත්වා කියලා කොයිතරම් ප්‍රාර්ථනා ගොනු කළත් නිවන් දැක්ක කෙනෙක් ආයේ මේ පංචකාමයේ භුක්ති විඳින්න උපදින්නේ නැහැ කියලා සඳහන් කරාම අපිට නිවන් දකින්න මහ මොකක්ද වගේ හිතෙනවා. කොච්චර දුකක් වුණත් මේ පංචකාමයේ හොඳයි කියලා හිතෙනවා. ආයෙ උපතක් නැත්තම් ඒක නිකන් මොකක්ද කියලා හිතෙනවා. ඒ නිවන ගැන දන්නේ නැති නිසා. සමහර කෙනෙක් සමහර තැනකට බොහෝම අකමැත්තෙන් යනවා. සමහර වෙලාවට මව්පියන්ගේ යාළුවන්ගේ මිත්‍රයන්ගේ බල කිරීම නිසා එතෙන්ට යන්නේ. බේරෙන්නම බැරි හින්දා. නමුත් ගියාට පස්සේ ඊට පස්සේ කියනවා අපුයි මම දැනගෙන හිටියේ නෑ මෙතන මෙච්චර සුන්දර තැනක් කියලා. මම දැනගෙන හිටියේ නෑ මෙතන මේ තරම් වටින තැනක් කියලා. කලින් දන්නවනම් මම ඔබලාට කලින් එන්නේ කියලා කියනවා. නොදන්න නිසා අකමැත්තක් පෙන්නුවාට දැනගත්තට පස්සේ පුදුම කැමැත්තක් ඇති වෙනවා. නිවන ගැන අපි මොකවත් දන්නේ නැති නිසා සමහර වෙලාවට එහෙම හැඟීමක් ඇති වෙනවා. නමුත් ශ්‍රේමක ධාතුවිනුයි දේශනා කළේ නිබ්බානං පරමං සුඛං කියලා. නිවන උතුම්ම සැපයයි. පින්නතුනේ අපිට ඒ උතුම් නිවන් සැපය යම්සේ තේරුම් ගන්නද යම් යම් කරුණු කීපයක් ධර්මයේ තුලින් ප්‍රකට කරන්න පුළුවන්. මේ ලෝකෙ මිනිස්සු අතර වැඩියෙන්ම සැප විඳින පුද්ගලයා තමයි සක්විති රජු කියලා කියන්නේ. නමුත් අපි ධර්මයෙන් දන්නවා සක්විති රජවරු ඒ උතුම් සක්විති සැපය අත්හැරලා නිවන් හොයාගෙන ගිහිල්ලා තියෙන බව. සක්විති රජුරුවන්ගේ සැපය යම්සේද දෙවියන්ගේ සැපය එක්ක සංසන්දනය කරනකොට සක්විති සැපය කොයි වගේද? භාග්‍යතුන් වහන්සේක උපමාවක් පෙන්වනවා එක තැනක. මහණෙනි මහා මේරුව පාමුල ඊතා කුඩා ගල් කැටයක් තිබ්බොත් මහා මේරුව කොයි වගේද? මේ පුංචි ගල් කැටිය කොයි වගේද? මහණෙනි දිව්‍යමය සැපය ළඟ සක්විති සැපය ඒ කුඩා ගල් කැටිය වාගේ කියලා. දිව්‍යමය සැපය ඒ තරම්ම උසස්. නමුත් ඒ තරම්ම උසස් සැපයක් විඳින දෙවියෝ ප්‍රඥාවන්ත දෙවිවරු නිවන් හොයාගෙන යන්න වෙහෙසෙනවා. දිව්‍ය සැප අත්හැරලා නිවන් සැපය හොයන්න වෙහෙසෙනවා. දෙවියන්ගේ සැපය එහෙමනම් බ්‍රහ්ම ලෝකේ සැපය කොහොමද? නමුත් බ්‍රහ්ම රාජවරු නිරන්තරයෙන් උත්සාහ කරනවා බඹ සැපය අත්හැරලා නිවන් සැපයට යන්න. සක්විති රජ සුවයට වඩා දෙව්ලොව දෙව් සුවයට වඩා බඹලොව බඹ සැපයට වඩා නිවන් සැපය උසස් බව ඒ කාරණාවෙන් අපිට පේනවා. නිවන් සැපයට වඩා උසස් සැපයක් ලෝකෙ තිබුණා නම් ලෞතර බුදුරජාණන් වහන්සේ කවදාවත් නිබ්බානං පරමං සුඛං කියලා දේශනා කරන්නේ. නමුත් මීට කලිනුත් සිහිපත් කළා අපේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නලා දුන්නේ මේ උතුම් නිවන මරුණට පස්සේ ලැබෙන එකක්ද? නිවන් දකින්න වෙන්නේ මරණයෙන් පස්සේද?
ලෝකේ තව බොහෝම ආගම් තියෙනවා පින්නතුනි. ඒ හැම ආගමකම අවසාන ඵලයක් තියෙනවනේ. සෑම ආගමකම අවසාන ඵලයක් තියෙනවා. එනම් බුද්ධ ශාසනයේත් අවසන් උතුම් ඵලයක් තියෙනවා. ඒක තමයි නිවන. අන්‍ය හැම ශාසනයක තිබුණා නම් උතුම් ඵලයක් ඒ හැම එකක්ම ලැබෙන්නේ මරුණගෙන් පස්සේ. හැබැයි බුදුදහමේ සඳහන් කරන මේ පරම නිෂ්ඨාව මරුණට පස්සේ හම්බෙන එකක් නෙමෙයි. මරුණට පස්සේ හම්බ වෙනවන ඉතින් ඒ සැපේ භුක්ති විඳින්න ආයි කොහේ හරි උපදින්න ඕනේනේ. එහෙනම් නිවනේ අර්ථය එතනින් වෙනස් වෙනවනේ. එහෙනම් මේ නිවන තියෙන්නේ කොයි කාලෙද? මැරෙන්න කලින් තමන්ගේ ජීවිතය තුළින් සාක්ෂාත් කළ යුතු දෙයක් නිවන කියලා කියන්නේ. මේ උතුම් නිවන් සැපය මේ ලෝකේ ජීවත් වෙනකොටම ලැබෙන එකක්. ඒකයි ඒකේ තියෙන විශිෂ්ටත්වය. ඒ වගේ ශ්‍රේෂ්ඨ සැපයක් ගැන දේශනා කළේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විතරයි. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව අපට හරියටම නොතේරුණ නිසාද කොහෙද? අපිත් තවත් නිවන් දකිත්වා කියලා යම් තැනක කීවනම් අපි මලගෙදරත් ඒක දකිනවා. මැරුණ කෙනාට නිවන් සැප ලැබේවා කියලා කියනවා. නමුත් මැරුණ කෙනාට මැරුණ කෙනෙකුට නිවන් සැප ලබන්න බෑ. නිවන් සැප ලබන්න පුළුවන් ජීවත් වෙලා ඉන්න කෙනෙකුට. නැවත නැවත සසර උපදිනවා නම් අපි අනුමෝදන් කරන කුසල් ලැබිලා නිවනට මඟ හදාගනිත්වා කියලා කියන්න නම් පුළුවන්. මැරිලා නිවන් දකින්න බෑනේ. නිවන් දකින්න පුළුවන් ජීවත් වෙලා ඉන්න කාලේ. මැරුණට පස්සේ ගෙවල් හදන්නත් බෑ. මැරුණට පස්සේ ඉගෙන ගන්නත් බෑ. මැරුණට පස්සේ මොකවත් කරන්න බෑ. ඉගෙන ගන්නෙත් ජීවත් වෙන කාලේ. ගෙවල් හදන්නෙත් ජීවත් වෙන කාලේ. භවභෝග සම්පත් රැස් කරන්නෙත් ජීවත් වෙන කාලේ නම් නිවන් සැපත හොයාගන්න වෙන්නෙත් ජීවත් වෙන කාලේ. එතකොට කවුද මේ ලෝකේ ජීවත් වෙන අතරම ඒ උතුම් සැපය ස්පර්ශ කරපු අය? එවන් උතුමන්ට කියනවා මහරහතන් වහන්සේලා කියලා. ඒ තමයි නිවන ස්පර්ශ කරපු අය. අමරණීයත්වයට පත් වුණා කියලා වචනයකුත් අපි භාවිතා කරනවා. මොකක්ද අමරණීය වෙනවා කියලා කියන්නේ? ආයේ මැරෙන්නේ නෑ කියන එකයි අමරණීය වෙනවා කියලා කියන්නේ. නිවන් දැකපු හැම උත්තමයෙක්ම එක පාරක් මරණයටපත් වෙනවා. ඒ නිවන් ලැබපු ආත්මය. හැබැයි එදාගින් පස්සේ අය කවදාවත්ම මරණයටපත් වෙනවද? එදාගින් පස්සේ ආය මරණයටපත් වීමක් නැහැ. හැබැයි අන්තිම වතාවට ජීවිතෙන් සමු ගැනීම අපි තාමත්ම ගෞරවයෙන් සිහිපත් කරන නිසා එවන් උතුමෝ මැරුණ කියලා අපි කවදාවත් කියන්නේ නැහැ. මැරෙනවා නම් අය උපදිනවා. නිදන ප්‍රාප්ත වුණොත් ආය උපදිනවා. අභාව ප්‍රාප්ත වුණොත් ආය උපදිනවා. කලුරිය කළොත් ආය උපදිනවා. ස්වර්ගස්ත වුණොත් ආය උපදිනවා. දිවංගත වුණත් ආය උපදිනවා. අපවත් වුණත් ආය උපදිනවා. එහෙනම් නැවත නූපදින තත්වයට පත් වෙනවා නම් අමරණීයත්වයට පත් වෙනවා නම් අපි කියනවා පිරිනිවන් පෑවා කියලා. ආය මරණයක් නැහැ. මේ උතුම් තැන ස්පර්ශ කරන්න මේ ලෝකේ ජීවත් වෙන අය කොයි විදිහට කටයුතු කළ යුතුද? අපේ භාග්‍යතුන් වහන්සේ ඒ ගැන විශේෂයෙන් කරුණු දේශනා කළා. කොයි විදිහටද එවන් අය කටයුතු කළ යුත්තේ කියලා. පින්නතුනි ඒ කාරණාව දැනගන්න එක ඔබට අපිට හරි වටිනවා. මොකද ඒ විදිහට අපිටත් ඊට පස්සේ කටයුතු කරන්න පුරුදු වෙන්න පුළුවන්.
නමුත් මෙතෙක් ජීවිතේ අපි ওই කාරණාව කවදාවත් නොදැන හිටපු එකක්ද? අපි දන්නවා. නමුත් අපි එතෙන්ට තාම උත්සාහ කරලා නැහැ. ඒ ගැන කරුණ දක්වන තිලෝගුරු බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාව තුළ මෙහෙම කාරණාවක් පැහැදිලි කරනවා. මහණෙනි, මේ ලෝකේ තියෙනවා නම් යම් මුල් සුවඳක්, සුවඳවත් මුල් සුවඳ අතර උතුම්ම සුවඳ ඉරිවේරිය මුල්, කළුවැල් ආදී දේවල් වල මුල හරි සුවඳයි. මුල් වර්ග අතර සුවඳින් හුඟක් උසස් ඉරිවේරිය කළුවැල් ආදී මුල්. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කඳන් අතර සුවඳ, සාර ගන්ධයන් අතර උසස්ම සුවඳ රත් හඳුන් ලීයේ සුවඳයි කියලා. මේ ලෝකෙ පිපෙන පුෂ්ප වර්ගවල සුවඳ අතර උතුම්ම සුවඳක් තියෙනවා නම් ඒ දෑසමන් මල් සුවඳයි කියලා දේශනා කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන සෑම පුද්ගලයෙකුටම ශ්‍රේෂ්ඨයි සක්විති රජු. මේ බුදුපසේ බුදු මහෞත්තමයන්න් වහන්සේලාගේ මට්ටමින් බැහැර වෙලයි සඳහන් කරන්නේ. ඊළඟට දේශනා කළා මේ ලෝකේ ජීවත් වෙන අය අතර සියලු දෙනාට වඩා සක්විති රජු උතුම් වෙනවා වගේ සප්ත මහා ගංගාවන්ට උතුම් වෙන්නේ මොකක්ද? මහා සාගරේ ශ්‍රේෂ්ඨයි. මේ සප්ත මහා ගංගාව ගලාගෙන ගිහිල්ලා අන්තිමට වැටෙන්නේ මහා සාගරයට. ඒ සියලු ගංගාවන්ට සාගරේ ශ්‍රේෂ්ඨයි. ඊළඟට සඳහන් කළා මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨත්වයේ පදනම් කරගත්තේ යම් කෙනෙක් ඒ උතුම් ශ්‍රේෂ්ඨත්වයට යන්න බලාපොරොත්තු වෙනවා නම්, පරම සුවය හොයාගෙන යන්න බලාපොරොත්තු වෙනවා නම්, ඒ සඳහා අතිශ්‍රේෂ්ඨයි මෙන්න මේ අප්‍රමාදය. සියලු බුදුදහම එකට කැටි කරගත්ත යම් වචනයක් තියෙනවා නම් ඒකට මොකක් කියලාද කියන්නේ? මුළු බුදු දහමම මේ වචනය ඇතුලේ තියෙනවා කියලා දේශනා කරන්නේ. ඒ තමයි අප්‍රමාදය. අපේ පින්නතුන්ට මතකයි 45 අවුරුද්දක් ලෝක සත්වය වෙනුවෙන් දිවා රාත්‍රී දෙකේ වෙහෙසුන අපේ බුදුරජාණන් වහන්සේ උපවත්තන ශාල වනෝද්‍යානයේ පරිනිර්වාණ මංචකයේ සැතපීලා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් මේ වාතලයට මුදාහලා අන්තිම වචන පෙළ මුදා හැරියා. ඒ වචන පෙළ අතරේ මේ කතාව තියෙනවා. ඒ වචනේ ප්‍රකාශ කරන්නයි භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කළේ. කොහොමද? ආමන්ත්‍යාමි බෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත. මහණෙනි, සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි. ඒ නිසා වහවහ අප්‍රමාදී වෙන්න කියලා. දැන් තේරෙනවද අප්‍රමාදී කියන වචනේ මුළු බුදු දහමම කැටි කරගත්ත කියලා සඳහන් කළේ ඇයි කියලා? භාග්‍යතුන් වහන්සේ තව බොහෝ කරුණු අප්‍රමාදයේ ගැන දේශනා කළා. දෙපා ඇති සත්වයන් අතර ඊටාම උතුම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ අනිත් සත්වයන්ට උතුම් නෑ කියන එක නෙමෙයි. භාග්‍යතුන් වහන්සේටත් පාද දෙකයි තියෙන්නේ. ඒකයි එහෙම සඳහන් කරලා තියෙන්නේ.
නැත්තම් දෙවියන් බඹුන් මරුන් සහිත ලෝකේ බුදුරජාණන් වහන්සේ අභිභවනය කරන්න තරම් සමතෙක් වෙන නෑ ලෝකේ. පියසටහන් අතර ලොකුම පියසටහනක් තියෙන්නේ ඇතාට. ඇතාගේ පියසටහන ඇතුළේ මේ ලෝකේ ජීවත් වෙන හැම සතෙකුගේම පාදලාංඡනය තියන්න පුළුවන්. ඒ කියන්නේ හැම සතෙකුගේම පියසටහන ඇත් අඩියට වඩා කුඩයි. මේ ලෝකේ තියෙනවා නම් උතුම් අමෘත පදයක්. සියලුම වචනයන් අභිභවනය කරපු අමෘත පදයක්. ඒකට කියන්නේ අප්‍රමාදයයි. යමෙක් අප්‍රමාදී නම් ඔහුට ලෞකික ලෝකෝත්තර මේ උභයාර්ථයම සැලසෙනවා. පසේ නදී කොසල් රජුරු එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ ලෝකේ මෙලව පරලොව දෙකේම අභිවෘද්ධිය සලසන යම් උතුම් කාර්යයක් තියෙනවා නම් ඒක මොකක්ද කියලා. මහරජය එවන් දෙයක් ලෝකේ තියෙනවා. ඒ වෙන කිසි දෙයක් නෙමේ අප්‍රමාදී බව. මෙලවත් සතුටු කරවනවා පරලොවත් සතුටු කරවනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කාය දුස්චරිතයෙන් වැළකීලා කාය සුචරිතයට එන්න. වචී දුස්චරිතයෙන් වැළකීලා වචී සුචරිතයට එන්න. මනෝ දුස්චරිතයෙන් වැළකීලා මනෝ සුචරිතයට එන්න. මහණෙනි මිත්‍යා දෘෂ්ටිය අත්හැරලා සම්මා දිට්ඨියට එන්න. මහණෙනි ප්‍රමාදී බවත් හැරලා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදී පුද්ගලයා එලොව මෙලොව දෙකම දිනනවා. ඒක ලෞකික ජීවිතයකත් එහෙමයි. ලෝකෝත්තර ජීවිතය තුලත් එහෙමයි. භාග්‍යතුන් වහන්සේ කරුණ දක්වලා පුන්නට කරුණ පැහැදිලි කරලා දේශනාව තුල පුන්න සතුටු කරවලා පුන්නට කරුණු සමාදන් කරවලා සතුටු කරවනවා සමාදන් කරවනවා. කරුණු දක්වනවා සතුටු කරවනවා සමාදන් කරවනවා. එහෙනම් පුන්නටත් කරුණු දක්වලා සතුටු කරවලා සමාදන් කෙරෙව්වා. දේශනාව අවසානයේ පුන්නාදාසිය අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලබා ගත්තා. එනම් මේ මුළු බුද්ධ දේශනාවම අපිටත් කරුණු විදක්වන්නේ. සසර උතුම් තැනට යන්න, උතුම් නිවන ස්පර්ශ කරන්න, එතෙක් සුගතිගාමී වෙන්න අපිට භාග්‍යතුන් වහන්සේ කොයිතරම් කරුණු පෙන්වනවද? ඊළඟට අපි සතුටු කරවනවා. කරුණු කියනවා සතුටු කරවනවා මේ විදිහට කටයුතු කළොත් මෙන්න මේ වාගේ ජීවිත ලබන්න පුළුවන්. ඉතින් අපිට සතුටු නැද්ද? අපි කරපු දේවල් ගැන හිතලා සතුටු වෙනවා. කරුණු අහලා මේ විදිහට මමත් හැඩ ගැහෙනවා කියලා සතුටු වෙනවා. පින්නතින් හුඟක් අය අහන වෙලාවට සතුටු වෙනවා විතරයි සමාදන් වීමක් ජීවිතේ නෑ. මෙතෙක් තිබුණ අඩුපාඩුවත් හැරලා අද පටන් නිවැරදි වෙනවා කියලා හිතුවට පස්සේ කාලේ ආයෙත් පරණ වැරදි කරන්න පටන් ගන්නවා. හේතුව වීරිය නැතිකමත් කෙලෙස් බහුලකමත්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ වීරිය නැත්තම් කිසි ගමනක් යන්න බෑ. මෙලව දිනන්නත් කැමති, පරලොව දිනන්නත් කැමති. ඒ සඳහා සීල සමාධි ප්‍රඥා මේ ත්‍රිශික්ෂාව යටතේ හික්මීමක් සංවරයක් අවශ්‍යයි. ඒ කායික සංවරයයි, වාචසික සංවරයයි, මානසික සංවරයයි ගොඩනගාගෙන යමෙක් තිසරණෙහි පිහිටියා නම් ඔහු මෙලොව පරලොව සතුටු වෙන කෙනෙක්. ඔවුන් මැරෙන්න බය නැති අය. ජයද්දිස රජුරුවන්ගේ පුතා පෝරිසාදයා ළඟට ගිහිල්ලා මගේ තාත්තා කන්න එපා, තාත්තා වෙනුවට මාව කන්න කියලා කියනවා. පෝරිසාදයා කියනවා ඔබ කන්නේ මම කියලා. පෝරිසාදයා බය වෙනවා මේ කුමාරයාගේ තියෙන නිර්භීත බවට. මේ ලෝකේ ජීවත් වෙන හැම මිනිහෙක්ම මරණය ළඟ හඬා වැළපෙනකොට ඇයි උඹ මැරෙන්න මෙච්චර බය නැත්තේ කියලා අහනවා. ඒ වෙලාවේ මේ කුමාරයා සඳහන් කරනවා පෝරිසාදේ මට මෙලව ජීවත් වුණත් එකයි මට මැරුණත් එකයි. මට දෙකම සැපයි. උපන්න දවසේ ඉඳලා අද මේ මොහොත වෙනකන්
මගෙන් වෙච්ච වරදක් නැහැ. මං වැරදි කරලා නැත්තම් මැරෙන්න මොකට බය වෙනවද? අපි එහෙම ජීවිතයක් ගොඩනගා ගන්න උත්සාහ කළොත් මරණයට අභියෝග කරන්න අපිට කොච්චර පුළුවන්ද? මරණයෙන් මිදෙන්න බැරි වුණාට සතුටින් බාර ගන්න පුළුවන්. අඩුපාඩු වලින් තොර මනා උතුම් ජීවිතයක් ගොඩනගන්න මේ ධර්ම කරුණු ටිකත් එකතු කරගෙන අප්‍රමාදීව කටයුතු කරලා මරණය මුණ ගැහෙන දවසට හරි සතුටින් මරුතුරුලට යන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරන්න. ඔබ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනේ අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා වාරියපොළ රන්දෙනිය වැවපාර පදිංචි සමන් මාන්නප් පෙරුම මහත්මයා සහ නිලූසා රාජකරුණා මහත්මිය ඇතුළු ඥාතීන් සහ හිතවතුන් පිරිස පුණ්‍යානුමෝදනා කරනවා. අපවත් වී වදාළ අතිපූජනීය කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ නිර්මාතෘ පරම පූජනීය නා වූ සිරි ආර්ය ධම්ම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් අපවත් වී වදාළ බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවරව වැඩ සිටි දරණගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් රන්දිනී සුමන ජෝති පොඩි හාමුදුරන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ධර්ම දානමය කුසල කර්මය සම්පූර්ණ කර ගැනීම සඳහා අප ගැන අනුකම්පාවෙන් වැඩමවා වදාළ පින්වත් දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. ලෝක සත්වයා සුවපත් කරමින් සසරින් එතර කරවීමට මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපටත් ආශිර්වාද කරනවා. කෝරළයාගම ධම්මමෙත්තා සිල්මෑණියන් වහන්සේටත් සේරුවිල සුධීරා සිල්මෑණියන් වහන්සේටත් සසරින් එතර වීම සඳහා මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා. මිය පරලෝ යන්නට යෙදුන එම් පුංචි බණ්ඩා පියාණන්ටත් කෝෂිලා ප්‍රනාන්දු දියණියටත් පේමාවති පස්ස පෙරුම මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. වාරියපොළ රන්දිනිය වැවපාරේ පදිංචි ආර්ය මුක්කම්මා මෑණියන්ටත් සෙනුදි මාන්නප් පෙරුම මිනුදි මාන්නප් පෙරුම දියණියන් දෙදෙනාටත් කුඹල් පෝරුව පදිංචි තිලකරත්න මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත් නොච්චිය අඹගහගම පදිංචි ප්‍රේමලතා විමලරත්න මාපිය දෙපළටත් දේශකයන්න් වහන්සේගේ මව්පියන්ටත් මේ පින්කමෙන් රැස් කරගත් සියලුම පින් අඩු නැතුව අනුමෝදන් වේවා. රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අනන්ත සසර පටන් මේ මොහොත දක්වාම අප සියලු දෙනාගේ නමින් නැසී මිය පරලෝකීය දෙමව්පියන් ගුරුවරුන් ඥාතීන් කල්යාණ මිත්‍රයන් වූ සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍ය කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා උදව් උපකාර කළ බෞද්ධ මාධ්‍ය ජාලයේ සියලු දෙනාටමත් මාන්නප් පෙරුම අමරසේන දෙපළටත් පැමිණ සහභාගී වූ සියලු දෙනාටමත් සද්ධර්ම ශ්‍රවණය කරන සියලු ලෝකවාසී සත්පුරුෂයන්ටත් මේ පින් අනුමෝදන් වේවා. කෝටි ලක්ෂයක් සක්වල සියලුම ආර්යයන් වහන්සේලාට සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ ඇතුළු සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාට අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් මේ පින් අනුමෝදන් වේවා. අප විසින් රැස් කර ගන්නා ලද්දා වූ මේ මහා පුණ්‍ය සම්භාරයෙන් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. උපදින සෑම භවයකදීම කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබේවා. විශේෂ අනුකම්පාව ලැබේවා. සම්මා දිට්ඨික වෙම්වා. ශ්‍රද්ධා සම්පන්න වෙම්වා. වීරිය සම්පන්න වෙම්වා. නිර්මල පර්යාප්තිය අසන්නට දරන්නට ලැබේවා. සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන බෝධියෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ආශිර්වාදය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා.
ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා. අවසන් වරටත් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා නැවත ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ